හොඳයි good morning ඔයගොල්ලෝ හැමෝටම මම මාධව විජේසේකර මම සෙන්ටැන්ස් එක ITs එක කතා කරන්නේ දැන් මේ වෙලාවේ මම හිතන්නේ අද මාත් එක්ක එකතු වෙලා තියෙනවා දැන් මගේ වත්තල සෙන්ටැන්ස් කන්වන්ට් එකේ ළමයිත් සහ තව අපිත් එක්ක ලංකාවේ ගොඩක් අය එකතු වෙලා ඉන්නවා කියලා දැනගන්න ලැබෙනවා ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා ඉස්සෙල්ලාම ඔයාලගේ මයික්ස් පුතා මියුට් කරගන්න ඒක කරන්නේ මේ මම පොඩ්ඩක් මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරොත් දැන් මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති අයිකන් එකක් මේක මියුට් බටන් එක ක්ලික් කරන්න. ඒක මොකද නැත්තම් දැන් හැමෝගෙම වගේ ශබ්ද බද්ද මට ඇහෙන්න ගත්තාම අපිට පාඩම කරන්න අමාරුයි. ඔයාලට මොනවද ප්‍රශ්න අහන්න ඕනේවා තියෙනවා නම් මෙතන chat එකක් තියෙනවා. conversation box එකක් තියෙනවා. ඔයාලට මෙතන type කරලා ඕන එකක් අහන්න පුළුවන්. හරි එහෙම නැත්නම් මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් right එහෙනම් මම පාඩම් පටන් ගන්න දැන් අද අපිට පොඩ්ඩක් දැන් සාමාන්‍ය මම 10 කාලෙ විතර වගේ වෙනකොට වගේ මම පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉන්න කියලා කිව්වේ මොකද දැන් මේ තියෙන තත්ත්වය හැටියට අපිට අද අලුත්ම කට්ටියක් එකතු වෙන්නේ ඉතින් ඒක නිසා අපිට පොඩ්ඩක් ෂුවර් නැතුව තිබුණා සමහර කනෙක්ට් වෙන්න කොහොමද කියන එක මම හිතනවා අපේ ඇනයිස්ලාත් ඔක්කොම එකතු වෙලා ඉන්නවා ඇති කියලා හරි හොඳයි අපි බලමු අද දවසේ පාඩම මොකක්ද කියන එක මම ඕගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වෙනවා අපේ grade 11 O level ICT first මේ fourth lesson එක usage of multimedia කියන එක. ඉතින් මේක අපිට ඔක්කොම එක දවසින් කරන්න ලැබෙන්නේ නැහැ. අපිට මේක කරන්න තියෙනවා මේ මම හිතන්නේ මේ යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා විශේෂයෙන්ම ෆොටෝ එඩිට් කරන්න software එකක් තියෙනවා GIMP කියලා. හරි. ඔයාලා ගාව ටෙක්ස්ට් බුක් එකක් තියෙනවනේ ඔයාලගේ 11 වසරේ පොත මේ වෙලාවේ අතේ තියාගන්න. හරිද? හරි හරිද දැන් මේ යටතේ අපිට අද දවසේ තියෙනවා දැන් පළවෙනි එක තමයි මම කිව්ව අර GIMP කියන software එක use කරලා photo edit කරන්න අපිට තියෙනවා ඊට අමතරව animation එකක් හදන්න තියෙනවා පොඩි 2D animation එකක් ඊට පස්සේ Audacity කියලා software එකක් use කරලා අපිට තියෙනවා මොකද්ද මේ audio editing එකක් කරන්න විදිය සහ අන්තිමට තියෙනවා movie maker කියලා ඔයාලගේ syllabus එකේ movie maker use කරලා කොහොමද වීඩියෝ එකක් හදන්නේ. ඉතින් මේ පාඩම් හතර තමයි ඔයාලා ඉගෙන ගන්න. ඒ නිසා අපිට මේ පාඩම් හතර මේ එකපාරම අද දවසේ කරන්න බෑ. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් බේසිකලි බලමු graphic කියන්නේ මොකක්ද කියන එක. හොඳයි. හොඳයි. දැන් මෙතන ඔයාලට පේනවා ඇති බහුමාධ්‍ය භාවිතය කියන එක පාඩම. හරිද? දැන් ඉංග්‍රීසි මීඩියම් ළමයිනුත් මේ වෙලාවේ එකතු වෙලා ඉන්න නිසා ඔයාලත් ඒ විදිහට බලන්න මම ටෙක්ස්ට් බුක්ස් දෙකම ඔයගලන්ට රෙෆරන්ස් කරගෙන යනවා. අපිට දැන් මේ බහුමාධ්‍ය භාවිතය කියන එක ගත්තම මේ දැන් සාමාන්‍යයෙන් මල්ටිමීඩියා කියන එක අද කාලේ ගොඩාක් මේ ICTත් එක්ක බද්ධ වෙච්ච වෙනමම ඒරියා එකක් බවට පත් වෙලා තියෙනවා වෙනම සොෆ්ට්වෙයාර් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ බහුමාධ්‍ය භාවිතය කිව්වම ඒකේ තියෙනවා දැන් ඩිජිටල් ග්‍රැෆික් කියන එක ඔයාලට පළවෙනියටම ඉගෙන ගන්න තියෙනවා. මොකද්ද ඩිජිටල් ග්‍රැෆික් කියලා කියන්නේ? හරි. එතකොට දැන් මේකේ අපිට දැන් ඉස්තර කාලේ ඔයාලා අපි කවුරුත් අතින් චිත්‍රයෙන් දැක්කේ. ඉතින් දැන් එහෙම නෙමෙයි. දැන් කාලේ අපිට ඒක මේ ඊට වඩා බොහොම තාක්ෂණික වශයෙන් දියුණු කරගෙන
අපිට පුළුවන්කම තියෙනවා මේ graphics එහෙම නැත්නම් අපේ mouse එක භාවිතා කරලා අපිට චිත්‍ර අඳින්න. එහෙම හැකියාවක් අපිට තියෙනවා. ඉතින් දැන් මෙහෙම ඔයාලා සාමාන්‍ය ඔයාලා කම්පියුටර් එකේ දකින ඔයගොල්ලෝ නිර්මාණය කරලා තියෙන මොනවා හරි පින්තූර හරි මොනවා හරි ඔයගොල්ලෝ පේන්ට් වලින් අඳින සරල චිත්‍රයක් ගත්තා. ඒක ඇත්තටම ඩිජිටල් ග්‍රැෆික් එකක් හැටියට තමයි අපි හඳුන්වන්නේ. හරිද? ඉතින් ඩිජිටල් ග්‍රැෆික් එකක් හැටියට එහෙම හඳුන්වුවාට පස්සේ දැන් මේකේ ප්‍රධාන වශයෙන්ම අපි දකින්න ඕන කොටස් කිහිපයක් තියෙනවා. ලක්ෂණ කිහිපයක්. ඒක තමයි මේ ඔයාලට දකින්න ලැබෙන්නේ. හරිද? ඩිජිටල් ග්‍රැෆික් එකක දකින්න ලැබෙන එකක් තමයි එකක් පික්සල් කියන එක. ඊළඟට රෙසලූෂන් කියලා එකක් තියෙනවා. සයිස් එකක් කියලා තියෙනවා. ඊළඟට වර්ණයක් කියලා එකක් තියෙනවා. දැන් මේ මූලික ලක්ෂණ හතරෙන් තමයි මේ අපේ ග්‍රැෆික් එකක් සමන්විත වෙන්නේ. දැන් අපි හරියට තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා මේ කොටසින් කොටස මේවා මොනවද කියන එක. හරිද? එතකොට දැන් පික්සල් කියන වචනේ අපිට නිතරම වගේ දකින්න ලැබෙනවා හැමතිස්සෙම වගේ මේක මොකක්ද කියන එක අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. හරි. දැන් අපේ මේ ඕනම චිත්‍රයක් දැන් ඔයාලට පේනවා ඇති ඔයාලගේ අච්චුපොත පෙරලලා බැලුවොත් ඕනෑම චිත්‍රයක් අපි බොහොම සමීපව බැලුවොත් අපි දැන් මේ කම්පියුටර් එකෙන් ඔන් කරලා බොහොම සමීපව අපි මේක zoom කරලා බැලුවොත් මේ හැම චිත්‍රයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ pixels කියන එක පාවිච්චි කරලා. දැන් අපේ ස්ක්‍රීන් එක ගත්තොත් ඔයාලගේ දැන් ඔය කනෙක්ට් වෙලා ඉන්න ලැප්ටොප් එක හරි කම්පියුටර් එක හරි එහෙම නැත්නම් ෆෝන් එක ටැබ් එක මේ ස්ක්‍රීන් එක දිහා බැලුවාම ඇත්ත වශයෙන්ම මේ පුංචි පික්සල්ස් වලින් තමයි ඒවා නිර්මාණය වෙලා අපිට මේ පින්තූර අපි මේ දකින හැම දෙයක්ම පේන්නේ. හරිද? ඉතින් දැන් ඔහොම අපි නිර්මාණය වෙලා තියෙන මේ හැම පින්තූරයක්ම දිහා ඔයගොල්ලන්ට බැලුවම පේනවා ඇති මගේ හැමතිස්සෙම මේක මේ දැක් වගේ. එහෙම නැත්නම් මේ අතට තියෙනවා පේලි. ඒ කියන්නේ දකුණින් වමට හරි මේ අතට තීරු උඩින් පහළට. හරිද? එතකොට ඔයාලට පේනවද මේ එක පික්සල් එකක් කියලා කියන්නේ මේ පින්තූරයක තියෙන කුඩාම තැනුම් ඒකකයේ හැටියට තමයි පික්සල් එක හඳුන්වන්නේ. හරිද? ඔයා ඕන ෆොටෝ එකක් ඔයාගේ කම්පියුටර් එකෙන් ඕපන් කරලා බැලුවොත් ෆෝන් එකෙන් ඕපන් කරලා බැලුවොත් අපි ඒක ගොඩාක් zoom කරාම zoom කරාට පස්සේ චූටි චූටි කොටු කොටු වගේ අපිට දකින්න ලැබෙනවා. හරිද? චූටි චූටි කොටු කොටු වගේ දකින්න ලැබෙන මේක කොටුවක් අපි හඳුන්වනවා පික්සල් එකක් කියලා. ඉතින් දරුවනේ ඔයාලට තේරෙනවද දැන් මේ පින්තූරයක පික්සල් සංඛ්‍යාව හුඟක් වැඩි වෙන්න මේ පික්චර් එකේ ක්වොලිටි එක හුඟක් වැඩි වෙනවා. දැන් ඔයාලට පේනවද මෙතන මේ ඔය නෙළුම් යම්කිසි මලක ෆොටෝ එකක් ඔයාලට දකින්න ලැබෙනවා. හරිද? මේ මලක ෆොටෝ එකක් ඔයාලට දකින්න ලැබෙනවා. ඔයාලගේ අච්චු පොතේ දැන් ඔයාලට පේනවනේ දැන් ওই මලක ගොඩක් ඔය වක්‍ර මෙහෙම මේ ඍජු රේඛාම නෙමෙයිනේ එතන තියෙන්නේ. කොහොම මේ අර මලක පෙති ගත්තාම වක්‍රාකාරව දකින්න ලැබෙනවා. ඒ වගේ අපිට එහෙම හුඟක් ඒවා දකින්න තියෙනවා. හරි? එතකොට මේ වක්‍රාකාරව දකින්නකොට මේ පින්තූරේ හුඟක් zoom කරොත් අපිට මේ පික්සල් ගාන අඩුවෙන් මේ පින්තූරේ හැදිලා තිබුණා නම් මොකද වෙන්නේ? අපිට ගොඩාක් දුර zoom වෙන්න ඉස්සෙල්ලා පික්සල් ටික පේන්න පටන් ගන්නවා. නමුත් ක්වොලිටි එක වැඩි හොඳ පින්තූරවල කවදාවත් අපිට එහෙම පොඩ්ඩක් zoom කරන ගමන් අපිට පේන්නේ නැහැ. ඒ පික්සල් එකක් දකින්න අපිට සෑහෙන්නම zoom කරන්න වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකත් ඇත්තටම ගොඩාක් හොඳ පින්තූරයක්. ඔයාලට පේනවද zoom කරලා තියෙන percentage එක කොහොමද කියලා? 3200ක් 100ට 3200කින් මේක මේ මොකද්ද? zoom කරලා තියෙනවා. එහෙම zoom කරාට පස්සේ තමයි මේ පික්සල්ස් පේන්න පටන් ගන්න තියෙන්නේ.
හරිද? එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති මේ පික්සල් එකක් කියලා කියන්නේ මේක ෆොටෝ එකක් හදන්න කොච්චරක් දේවල් තියෙනවද කියලා. දැන් ඕගොල්ලෝගේ ෆෝන්ස් වල ඕගොල්ලෝ බලන කැමරාවල අපි කතා කරනවා මෙගා පික්සල් එහෙම අපි ඒ පික්සල් එකත් තව තව වැඩි වෙන්න හේතුව ඒ විදිහට මෙගා ගිගා ආදී වශයෙන් එහෙම නම් ඇති වෙන්නේ පික්සල් සංඛ්‍යාව ඉතාම වැඩි. ඉතින් ඔයාලගේ දැන් ෆෝන් එකේ හරි මේ මොකක් හරි එක කැමරාවකක ෆොටෝ ක්වොලිටි එක ගොඩාක් වැඩි වෙන්නේ මොකක් හින්දාද? ඒ පික්චර් ක්වොලිටි එක වැඩි වෙන්නේ ඒ කැමරාවෙන් ගන්න පින්තූරවල පික්සල් සංඛ්‍යාව වැඩි වශයෙන් යොදාගෙන සේව් කර ගන්නවා නම් අන්න ඒක ඇත්තටම හොඳ ෆොටෝක් බවට පත් වෙනවා. හරිද? ඔක තමයි පික්සල්ස් වල තියෙන විශේෂත්වය. හරි? ඉතින් ඔය හැම එකක් ගත්තම දැන් ඔය පින්තූර වල දකිනවා වගේ දකුණින් ඉඳන් වමට ගත්තොත් ඒ කියන්නේ ලයින් බයි ලයින් තියෙනවා උඩ ඉඳන් පහළට කොලම්ස් වශයෙන් තියෙනවා. හරිද? ඔය දෙකේම මේ ගුණිතය අපි හඳුන්වනවා රෙසලූෂන් එක හැටියට. එහෙම නැත්නම් විභේදනය හැටියට. හරිද? විභේදනය හැටියට අපි මේ දෙක හඳුන්වනවා. හරිද? එතකොට දැන් මේ විදිහට ගත්තම මේ පේලියක් සහ කොලම්ස් කීපයක් එකතු වුණාම මේ කොටසක් හඳුන්වනවා පික්සල් ඇරේ එකක් කියලා. හරිද? එතකොට දැන් පික්සල් ඇරේ එකක් කියලා කියන්නේ මේ වගේ එකක්. එතකොට දැන් මේ ඔයාලට දැන් මෙන්න මෙතනට ආවට පස්සේ දැන් තවත් හොඳට හුඟා පේනවා ඇති. ෆොටෝ එකක ඔයාලට පේනවා ඇති දැන් සෑහෙන ප්‍රමාණයකට මේ පික්සල්ස් කොහොමද තියෙන්නේ කියන එක බලන්න පුළුවන්. දැන් ඔයාලට පේනවාද මේක ගොඩාක් zoom කරනකොට ඒකේ තියෙන අර quality එක අඩු වෙලා තියෙනවා. ගුණාත්මක බව අඩුයි. හරිද? දැන් අපි කොහොමද සාමාන්‍යයෙන් මේ ෆොටෝ එකක මේ පික්සල්ස් ප්‍රමාණය හරියට අපි හොයාගන්නේ? හරි. ඒක බලන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරනවා වෙන පැත්තකට. චුට්ටක් කොහොම ඉන්න හරි. දැන් ඔයාලට පේනවා ඇති. දැන් අපි යම්කිසි ෆෝල්ඩර් එකක් ඇතුළට ගිහිල්ලා ඔයාලගේ පින්තූර සේව් කරලා තියෙන තැනකට ගියාම හරි අපි ඕනම පින්තූරයක ප්‍රොපර්ටිස් බලන්නේ කොහොමද? හරි. අපිට බලන්න පුළුවන් මේ පින්තූරයක් ගාවට ගිහිල්ලා මෙහෙම රයිට් ක්ලික් කරායින් පස්සේ ප්‍රොපර්ටිස් වලට යන්න මෙතන පහලින් එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. ප්‍රොපර්ටිස් වලට ආවට පස්සේ අපිට බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ඩීටේල්ස් කියලා එකක්. ඩීටේල්ස් වලට ආවට පස්සේ දරුවනේ ඔයාලට ඕන විදිහකට බලත හැකි මොනවද?
පින්තූරේ විස්තර ටික. හරි. ඔයාලට දැන් පේනවද? dimensions කියලා තියෙනවා. මෙතන ඔයාලට පේනවද මේ දැන් මගේ මම ගත්තේ මේ සීගිරි ෆ්‍රෙස්කෝස් තියෙන සීගිරි අප්සරාවන් ඉන්න ඡායාරූපයේ properties මම මේ ගත්තේ. එතකොට මේකේ මේ 1152 වැඩි කිරීම 864 කියලා තියෙනවා. ඒකේ තේරුම මොකද්ද? මේ පින්තූරය අපි ඕපන් කරොත් මේ පින්තූරේ 1152ක් පික්සල්ස් තියෙනවා දකුණේ සිට වමට. දකුණේ සිට වමට පික්සල්ස් ගොඩක් තියෙනවා. හරිද? හරි. දැන් ඕගොල්ලන්ට පේනවද? බලන්න දැන් මේ පින්තූර දිහා බැලුවොත් මම මේක zoom කරනවා ටික ටික දැන්. හරිද? එතකොට දැන් මේ විදිහට zoom කරාම දැන් මේ පින්තූර ගොඩාක් zoom කරන්න හරි සමහරට පොඩ්ඩක් අපේ අන්තර්ජාල සම්බන්ධතාව නිසා ඔයාලට මේක ඩිලේ එකක් එන්න පුළුවන්. මෙන්න මේ අතට එක ලයින් එකක් තියෙනවා. මේ අතට බැලුවොත් සම්පූර්ණයෙන්ම මේ දකුණේ සිට වමට මේකේ තියෙනවා පික්සල්ස් 1152ක්. හරිද? මේ පින්තූරේ හැටියට. එතකොට 864 කියලා කියන්නේ 864 කියලා කියන්නේ මේ උඩ ඉඳලා පහළට මේ වගේ කුඩා කොටු 864කින් සමන්විත වෙලා තියෙන මේ පින්තූරය. පැහැදිලිද? 1152යි 864යි. එතකොට ওই දෙකේ ගුණිතය තමයි මේ පින්තූරයේ රෙසලූෂන් එක හැටියට අපි හොයාගන්නේ, හඳුනාගන්නේ. පැහැදිලිද? එතකොට මේ විදිහට අපිට properties දිහා බැලුවාම ඒක හොයාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ dots per inch කියලා එකක් තියෙනවා. මෙතන මේ 72ක් කියලා. මේකේ තේරුම DPI කියලා කියන්නේ dots per inch කියන එක. මේ පින්තූරයේ වර්ග අඟලක කොපමණ පික්සල්ස් ප්‍රමාණයක් තියෙනවාද කියන එකයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ පින්තූරයේ අඟලේ කොටු වලට බෙදුවොත් වර්ග අඟලක 72ක් මේ පික්සල්ස් කුඩා කොටු 72ක් තියෙනවා කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. හරිද? ඉතින් ඒක තමයි මේ සරලව කිව්වොත් මේ පික්සල් එකක් කියන එකේ අදහස. හරිද? එතකොට දැන් ඊළඟට අපි බලන්න ඕන දේ තමයි වර්ණ ගණන සහ බිටු ප්‍රමාණය කොහොමද කියන එක. හරිද? දැන් සාමාන්‍යයෙන් වර්ණ ගණන සහ බිටු ප්‍රමාණය ගත්තම මේකේ මොකද්ද අපි තේරුම් ගන්න මෙතනදී? දැන් මේ එක කොටුවක් ඇතුලේ හරිද? දැන් අපි මේ දැක්ක එක පින්තූරයක් ඇතුලේ සෑහෙන්න මේ එක පික්සල් එකක් ඇතුලේ සෑහෙන වර්ණ සංඛ්‍යාවක් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් ඇරලා ගත්තොත් සමහර විට මේ කුඩා කොටුවක් ඇතුලේ වර්ණ කිහිපයක් අපිට තියනවා වෙන්න පුළුවන්. හරිද?
එතකොට වර්ණ සංඛ්‍යාව වැඩි වෙන්න ඒ ෆොටෝ එකේ quality එකක් හුඟක් වැඩි වෙනවා. හරි. එතකොට මෙන්න මේකට තමයි අපිට මේ සූත්‍රයක් තියෙන්නේ. පික්සල් එකක තියෙන එහෙම නැත්නම් අර චූටි කොටුවක් ඇතුලේ තියෙන වර්ණ ප්‍රමාණය අපිට බලන්නේ කොහොමද කියන එක. හරිද? එතකොට මෙන්න මෙතනට ආවම මම හිතන්නේ ඔයාලට බොහොම පැහැදිලිව ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ එක කොටුවක් ඇතුලේ වර්ණ කොච්චරක් තියෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ ස්විතයක් තියෙනවා. හරිද? පික්සල් එකක් ඇතුලේ තියෙන වර්ණ ප්‍රමාණය සමාන වෙනවා එකේ පික්සල් එකකට තියෙන බිටු ප්‍රමාණය භාවිතා කරොත්. ඒ කියන්නේ එක පික්සල් එකකට කොච්චර බිට්ස් ප්‍රමාණයක්. එහෙම නැත්නම් පරිගණක මතකයෙන් මනින ඒකකයේ කුඩාම ඒකකයේ තමයි බිට්ස් කියලා කියන්නේ. බිට් 8ක් එකතු වුණාම තමයි ඒක බයිට් එකක් බවට පත් වෙන්නේ. හරිද? දැන් අපේ පින්තූරයක මේ මෙගාබයිට් හරි ගිගාබයිට් හරි එහෙම නැත්නම් කිලෝබයිට් හරි මොකක් හරි එක තීරණය වෙන්නේ මොකද්ද? අපේ එක පික්සල් එක පාවිච්චි වෙන වර්ණ ප්‍රමාණය අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. හරි? එතකොට දැන් ඒ සූත්‍රය ආදේශ කරලා ගත්තොත් ඒ සූත්‍රය ආදේශ කිරීමෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා ඔයාලගේ පොතේ තියෙන විදිහට කොපමණ මේ පික්සල් එකක් ඇතුලේ වර්ණ සංඛ්‍යාවක් දකින්න ලැබෙනවද කියන එක. එතකොට එක පික්සල් එකක් සඳහා මේ එක බිට් එකක් විතරක් භාවිතා වෙනවා නම් අපිට මේ පික්සල් එක ඇතුලේ වර්ණ දෙකයි සේව් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පික් කොටුවක් ඇතුලේ වර්ණ දෙකයි හැදෙන්නේ. දෙකක් හැදෙනවා නම් දෙකක් යොදා ගන්නවා නම් වර්ණ හතරක්. මේ ආදී වශයෙන් අපිට ගොඩක් ඒවා බලන්න පුළුවන්. ඉතින් අපේ ෆොටෝ ක්වොලිටි එක හුඟක් වැඩි වෙන්න මේ පික්සල් එකක් සඳහා යොදා ගන්නා වූ බිටු සංඛ්‍යාව ඉතාම වැඩි වෙනවා. එතකොට තමයි අපේ ෆොටෝස් වල ක්වොලිටි එක ගොඩාක් වැඩි වෙන්නේ. දැන් ඊළඟට මම ඔයාලට අර කලින් පැහැදිලි කළා විභේදනය කියන එක මොකක්ද කියන එක රෙසොලූෂන් කියන එක. රෙසොලූෂන් කියන එක දැන් මම හිතන්නේ ඔයාලට පේනවා ඇති ඔයාලගේ අච්චු පොතේ තියෙන මේ කොටස. දැන් බලන්න per inch කියන අපි ඒක භාවිතා කරන් පස්සේ dots per inch කියන එක භාවිතා කළාට පස්සේ බලන්න එක පික්සල් එකක් ඇතුලේ එහෙම නැත්නම් වර්ග අඟලකට ඇති පික්සල් ප්‍රමාණය තමයි මෙතන පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් මේ එක පින්තූරයක් අර මම ඔයාලට ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ මේ වගේ එක පින්තූරයක් අපි මේ විදිහට ගත්තාට පස්සේ මේක අඟලේ කොටු වලට මේ පින්තූරය අපි බෙදා ගත්තොත් අඟලක කොටුවක් ඇතුලේ පික්සල් කොපමණ ප්‍රමාණයක් අඟලක කොටුවක් ඇතුලේ පික්සල් කොපමණ ප්‍රමාණයක් දකින්නට තියෙනවද කියන එක තමයි එතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට dots per inch කියලා අපි දකින්නේ අන්න ඒකයි. එතකොට බලන්න dots per inch කියන එක ගත්තම ඔයාලට පේනව නේද? එක අඟලක් ඇතුලේ එක වර්ග අඟලක් ඇතුලේ එක කොටුවක් විතරක් මේ එක පාටක් විතරක් භාවිතා වෙනකොට එක සංකලනය දකින්න ලැබෙන්නේ. එක වර්ග අඟලක ඇතුලේ කොටු අපිට මේ දෙකක් භාවිතා වෙනවා නම් වර්ණ හතරකින් අපිට මේ වේරියේෂන් එකක් දකින්න පුළුවන්. ඒ වගේ එන්න මේ සංඛ්‍යාව වැඩි වෙන්න අපිට මොකද්ද වෙන්නේ? හොඳ ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් අඟලකට තියෙන තිත් ප්‍රමාණය එහෙම නැත්නම් dots per inch කියන එක වැඩි වෙනකොට. තාම අපි මේ කතා කරන්නේ අපේ මල්ටිමීඩියා වල යොදා ගන්න ග්‍රැෆික් පැත්ත. ග්‍රැෆික්ස් වල තියෙන මේ ෆැක්ටර්ස් ගැන තමයි අපි තවමත් කතා කරන්නේ. හරිද? ඉතින් ගොඩක් වෙලාවට මේක MCQ වලට සමහර විට එන්න ඉඩකට තියෙනවා. ඊළඟට දැන් වර්ණ සංකලනය ගත්තම හරිද? වර්ණ සංකලනය ගත්තාම දැන් සාමාන්‍යයෙන් අපිට දැන් මේ
ඒක ලොකු වේරියේෂන් එකක් අපිට බලන්න පුළුවන් මේ කම්පියුටර්ස් යූස් කරලා අපි විවිධ නිර්මාණ භාවිතා කරද්දී. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඇති මෙතන අල්ට්‍රා වයලට් වලින් ඉඳලා එහෙම නැත්නම් පාරජම්බුල පැත්තේ ඉඳලා ඉන්ෆ්‍රාරෙඩ් පැත්ත දක්වාම ලොකු වර්ණ ප්‍රමාණයක් දකින්න පුළුවන්. දැන් මේ එකක් ඇතුලේ මේ මෙතන මේ නිල් පාට ගත්තාම නිල් පාටත් ලක්ෂ ගාණක් තියනවා වෙන්න පුළුවන්. අපිට හිතා ගන්න බැරි ප්‍රමාණයක වේරියේෂන්ස් තියෙනවා. දැන් සරලව ගත්තොත් නිල් පාට ගත්තාම අපි කියනවානේ දැන් ස්කයි බ්ලූ, නේවි බ්ලූ, රොයල් බ්ලූ, මේරියන් බ්ලූ ඔය වගේ අපි විවිධ නම් වලින් ඒවා හඳුන්වනවානේ. දැන් කොළ පාට ගත්තත් දැන් ඩෙක් ග්‍රීන්, ෆොරෙස්ට් ග්‍රීන් ඒ වගේ වේරියේෂන්ස් අපිට දකින්න පුළුවන් හුඟක් ඒවා. ඉතින් දැන් මේ ගොඩක් වෙලාවට මේ ග්‍රැෆික්ස් වලදී මේක භාවිතා වෙන ආකාර දෙකක් අපිට දකින්න. මේ දෙක අතිශය වැදගත්. මේ කලර් මොඩල් ඕනේ. මේ කලර් මොඩල් දෙක මොකක්ද කියලා අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. එකක් තමයි RGB කියන එක. RGB කියලා කියන්නේ එකක්. ඒකේ තේරුම තමයි ප්‍රධාන වශයෙන්ම red, green, blue කියන වර්ණ භාවිතා කරලා තමයි අපි මේක කරන්නේ. එතකොට දැන් මේ ඒ සංකලනය ඇතුලේ හැදෙන්නේ ගොඩක් ඒවා එහෙමයි. එතකොට දැන් මේ ස්ක්‍රීන් එකක් ඇතුලේ සාමාන්‍යයෙන් RGB මොඩල් එකෙන් තමයි අපි දැන් මේ ගොඩක් වෙලාවට ඔයාලා භාවිතා කරන ෆෝන් එක, ටැබ් එක, ඊළඟට මේ ඩිජිටල් උපකරණ අපේ ටීවී එක, ගෙදර ටෙලිවිෂන් එක පවා සාමාන්‍යයෙන් මේ එක එක වර්ණ අපිට නිර්මාණය කරලා දෙන්නේ මේ රතු, කොළ, නිල් කියන මූලික වර්ණ කලවම් වෙලා තමයි අපිට මේ සම්පූර්ණ පින්තූරයක වර්ණ සංකලනය හරි ගස්සලා දෙන්නේ. හරිද? ඒව භාවිතා වෙනවා ගොඩක් වෙලාවට ඒ පැත්තට. ඊට අමතරව දැන් මේ ග්‍රැෆික් සයිඩ් එකේ යූස් වෙන අවස්ථාව මොකක්ද කියලා අපි බලමු ඉදිරියේදී. ගොඩක් වෙලාවට දැන් මේ මුද්‍රණය පැත්තට ගත්තොත් ඒක සාමාන්‍යයෙන් අපි අර තිරයකින් බලනවා වගේ නෙමෙයි මුද්‍රණයකට එනවා කියලා කියන්නේ. ඔයාලගේ අච්චු පොතක් ගත්තා වුණත් ඕනම වර්ණ වලින් අපි print out ගත්තා වුණත් සාමාන්‍යයෙන් අපි එතනදී භාවිතා කරන මෝඩ් එක තමයි color model එක තමයි අර දකුණු පැත්තේ තියෙන්නේ CMYK mode කියලා. හරිද? CMYK mode. එතකොට මෙතන වර්ණ හතරකින් මූලික වෙලා තමයි මේක හැරගස්සලා මේ හැදෙන්නේ. එතකොට එකක් තමයි cyan. එකක් cyan. ඒ කියන්නේ සාමාන්‍ය නිල් පාටක් එතන තියෙන්නේ. ලානිල් පාටක්. ඊළඟට Y කියන්නේ yellow. හරිද? M කියන්නේ magenta. ඊට පස්සේ K කියලා එතන අරගෙන තියෙනවා black කියන එක. මේ CMYK කියන නම හැදෙද්දී අපිට වර්ණ හැදෙන එහෙම නැත්නම් color print outs එනකොට එන වර්ණ තුනේ මුල් අකුරු තුනත් අවසානයේට අපි black and white print කරලා අපිට ගන්නත් පුළුවන් ඕනනම් ඒ කළු සුදු භාවිතා කරද්දී ඒ යොදා ගන්න වර්ණයේ අවසාන අකුරක් තමයි එතන යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ black කියන එකේ K කියන අකුර තමයි එතනට භාවිතා කරලා තියෙන්නේ. අරකේ මුල් අකුර තුනයි මේකේ අන්තිම අකුරයි. එහෙම තමයි නම හැදිලා තියෙන්නේ. ලානිල්, දම්, කහ සහ කළු කියන එක. දැන් ඔයාලගේ ගෙදර තියෙන printers ගත්තොත් මම හිතනවා ඔයාලට ඒක බලන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් color cartridge වර්ග දෙකක් අපි ගන්නවානේ. sorry මේ cartridge වර්ග දෙකයි. එකක් black එක අනිත් එක coloured එක. එතකොට coloured එකේ බලන්න මේ පාට වර්ග තුනක් තියෙනවා. cyan, yellow, magenta. ඒ වර්ණ තුන සංකලනය වෙලා තමයි ඔයාලා මේ තිරේ දකින මොනවා හරි දෙයක් print out එකක් color print out එකක් ගන්න ගියාම දකින්න ලැබෙන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න ඔයාලට මං හිතන්නේ දැන් මම කිව් එක පැහැදිලි වෙලා පේනවා. දැන් ඒ වගේම ඩිජිටල් ග්‍රැෆික් එකක මේවා යූස් වෙන විදිය අපි පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් ඔයාලා චූටි කාලේ ඉගෙන ගත්තා වර්ණ දෙකක් එකතු කරලා අපිට තව වර්ණ හදා ගන්න පුළුවන් කියන එක. හරිද? අපි දැන් චිත්‍ර එහෙම ඉගෙන ගන්නකොට එහෙම නැත්නම් ප්‍රයිමරි වලදී අපි දැන් ඒවා නිකන් ඉගෙන ගත්ත දේවල් තියෙනවා. ඔයාලා දන්නවා නිලුයි කහයි එකතු වුණාම කොළ පාට හැදෙනවා. නේද? නිලුයි රතුයි එකතු වුණාම දම් පාටක් හැදෙනවා. හරි? ඉතින් අන්න ඒ වගේ
මේකෙත් අපිට දකින්න පුළුවන් වර්ණ සංකලන කීපයක් තියෙනවා. එතකොට මූලික වර්ණ දෙකක් එකතු වෙලා හැදෙන දෙවෙනි කලර් එකක් අපි හඳුනන සෙකන්ඩරි කලර් එකක් විදියට ද්විතීක වර්ණයක් විදියට අපි ඒක හඳුන්වනවා. මූලික වර්ණ දෙකක් එකතු වෙලා හැදෙන වර්ණ. හරිද? දැන් උදාහරණයක් ඇටියට මෙතන ගත්තොත් මම හිතනවා මගේ මවුස් පොයින්ටර් එක ඔයගලන්ට පේනවා ඇති කියලා රතු පාටයි නිල් පාටයි එකතු වුණාම දම් පාටක් හැදෙනවා. එතකොට දරුවනේ රතුයි නිලුයි කියලා කියන්නේ මූලික වර්ණ දෙකක්. දම් කියලා කියන්නේ සෙකන්ඩරි කලර් එකක්. ඒ දෙකෙන්ම හැදෙන එකක්. හරි? එතකොට අපි මෙහෙම ගත්තොත් දැන් ට්‍රිප්ලට් කලර් එකක් හැදෙන්නේ කොහොමද? දැන් මෙතන නම් ඇතරම රතුයි නිලුයි විතරයි යූස් උනේ. දැන් මේ තුනම භාවිතා කළා රතුයි නිලුයි කොළයි. රතුයි නිලුයි කොළයි මේ තුනම යූස් වෙලා හැදෙන පාටක් ගත්තොත් දැන් මේ මැද තියෙන සුදු පාට හැදලා තියෙන්නේ එහෙම. එතකොට ඒ වගේ මේ නිල් පාට අඩුවෙන් චුට්ටක් අරගෙන රතු වැඩියෙන් දාලා කොළක් චුට්ටක් වැඩියෙන් ගත්තාම වෙනම පාටක් හැදෙනවා. කොහොම හරි බේසික් කලර්ස් තුනක් පාවිච්චි කරලා හැදෙන කලර් එකක් අපි හඳුන්වනවා ට්‍රිප්ලට් කලර් එකක් විදිහට. එහෙම නැත්නම් තෘතීක වර්ණයක් හැටියට. දැන් ඒක මම හිතන්නේ ඔයාලට දකින්න පුළුවන් මෙන්න මෙතනින්. හරි? මෙතන ඔයාලට පේනවද මේ නිකන් දුඹුරු පාටක් බ්‍රවුන් කලර් එකක් මේ හැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන. මේ බලන්න ඔයගොල්ලෝ ගාව අච්චුපොත තියෙන නිසා බලන්න මේ දුඹුරු පාට හැදෙනකොට මේ දුඹුරු පාට හැදෙද්දි RGB කියලා මෙතන හැදිලා තියෙනවා. හරි? මේ මූලික වර්ණ තුන කොපමණ බැලන්ස් එකක් අරගෙනද මේක හදාගෙන තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් දරුවනේ අපිට මේ වර්ණ මූලික වර්ණ යොදා ගන්න පුළුවන් පරාසයක් තියෙනවා. සාමාන්‍යයෙන් බිඳුවත් 255ත් අතර පරිමාණ වලින් තමයි අපි මේ බේසික්ස් වර්ණ මූලික වර්ණ ටික අපි ප්‍රයිමරි කලර්ස් ටික අපි රේන්ජ් එක හදාගන්න යොදාගන්නේ. බිඳුවයි 255යි. එතකොට සාමාන්‍යයෙන් දැන් බිඳුව ගත්තම අනිවාර්යයෙන්ම මේ RGB තුනම බිඳුව වුණ ගමන් ඒක කළුයි. 255 වුණොත් මේ තුනම සුදුයි. එහෙම තමයි මේක හැදෙන්නේ. හරිද? එතකොට ඔයාලට පේනවාද දැන් මේ දුඹුරු පාට හැදෙන්න නම් රතු වර්ණය කොපමණ භාවිතා කරලා තියනවද? අපේ පරිමාණය අනුව 143ත් 28ත් කොළ 28ක ප්‍රමාණයකුත් නිල් පාට 25කුත් එයා අරන් තියෙනවා. හරිද? ඒ අතර ප්‍රමාණයකට තමයි මේක හදාගෙන තියෙන්නේ. හරි? මම චුට්ටක් මම ඒක තවත් විදිහකට ඔයාලට දැන් පැහැදිලි කරනවා. පොඩ්ඩක් ඉන්න. දැන් ඔයාලට පේනවා ඇති. අර පොතේම තියෙන උදාහරණය තමයි මම මේ මෙතන ඔයාලට අරන් තින්නේ. හරි? දැන් බලන්න මම ක්‍රමානුකූල සුදු පාට පැත්තට ගේනවා. මගේ මවුස් පොයින්ටර් එක කියන සුදු පාට. එතකොට ඔයාලට පේනවද දරුවනේ රෙඩ් 255යි. ග්‍රීන් 255යි, බ්ලූ 255යි. රතු කොළ නිල් පාට තුනම 255ට මම අරන් තියෙන්නේ. හරි? එතකොට මම කළු පාට පැත්තට මෙහෙම ගෙනාවොත් උපරිම වශයෙන් මේ තුනම බිඳුව ආකාරයක තමයි මම දකින්නේ. තේරුණාද? ඉතින් අපිට ඕන නම් මේ රේන්ජ් එක වෙනස් කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනද දැන් මේ රතු පාට මම තියෙන පැත්තට ගෙනාවම උපරිම වශයෙන් ගෙනාවොත් රතු 255 රතු 255කට මම ගෙනාවම අනිත් දෙකම බිඳුව කළොත් තනිකරම රතු පාටම තමයි හැදෙන්නේ. දැන් මම නිල් පාටක් ගෙනාවොත් ඔන්න මම මෙතනට ගෙනා නිල් පාටත් හරි. එතකොට ඔයාලට පේනවා ඇති නිල් පාට 255 වුණා. කොළත් මෙතන 24ක් තියෙන මම මේක බිඳුව කරොත් හරි. ඔන්න බලන්න නිල් පාට සාමාන්‍ය අපිට දකින්න පුළුවන් හොඳම නිල් පාට තමයි මේ දකින්න ලැබෙන්නේ. ඕන්න ඔය විදිහට තමයි මේ RGB ෆෝමැට් එකෙන් කලර්ස් හැදෙන්නේ. දැන් අපිට වර්ණ සංකලනය තවත් ආකාරයකින් අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා මේ
ඔයාලාට මතක ඇතිද 11 වසරේ ඉන්න නිසා අපි දැන් 10 දී කරා මේ සංඛ්‍යාපාද. ඒ යටතේ අපි ඉගෙන ගත්තා හෙක්සාඩෙසිමල්. එහෙම නැත්නම් ෂඩ්දශමයේ සංඛ්‍යාපාදේ අපි ඉගෙන ගත්තා. ඔයාලට මතක ඇති බිඳුවේ සිට F දක්වා එකිනෙකට වෙනස් රේන්ජ් මේ ඉලක්කම් 15ක් භාවිතා කර මේ 16ක් භාවිතා කරනවා. එයා ඒ සංඛ්‍යා පද්ධතිය ඒකම මෙතනත් යොදා ගන්න පාවිච්චි කරලා තියෙනවා. මේ HTML notation කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට දැන් මේ වෙබ් පිටුවල නිර්මාණය කරද්දී අපිට දැන් ඉස්සරහට තියෙන කොහොමත් අපි සිලබස් එකේ හැටියට වෙබ් අඩවි නිර්මාණය කරන්න. එතකොට එතනදිත් අපිට වර්ණ සංකලන යොදා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වර්ණ සංකලන යොදා ගැනීමේදී අපිට පුළුවන් ෂඩ්දශමයේ සංඛ්‍යාවක් භාවිතා කරලා මේ වර්ණ හදා ගන්න අපිට පුළුවන්. මේ RGB ආකාරයෙන්වත් නොදී. එතකොට දැන් මේ එකිනෙකට වෙනස් ඉලක්කම් 16ක් භාවිතා කරන නිසා ලොකු රේන්ජ් එකක අපිට පාට හදා ගන්න පුළුවන්කම තියෙන මේ ආකාරයට. ඔයාලට පේනවා ඇති මම දැන් මෙතන ක්ලික් කරන සැරේට දැන් මම මෙහෙම ගත්තොත් ඔන්න මම සුදු මේ කළු පාට දාගත්තා. දැන් තුනම බිඳුවයි. ඔයාලට පේනවා ඇති HTML notation එකත් බිඳුවයි. හරි. ඉලක්කම් ඒ කියන්නේ hexadecimal numbers 6ක් use කරලා තමයි ආයක හදාගන්නේ. අපි white use කරගත්තොත් මම 255ම තුනම කරාම ඔයාලට පේනවා ඇති F අකුරු 6ක් දකින්න ලැබෙනවා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් මේ අපිට මේ වර්ණ සංකලනය නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. හරි ඒ මං කිව්වේ ශ්‍රුතීක වර්ණ යොදා ගන්න ආකාරය. ඊළඟට අතිශය වැදගත්ම කොටස තමයි මොකද්ද? ඔයාලට ඊළඟට තියෙනවා මේ වර්ණ සංකෝචනය කියලා එකක්. හරිද? වර්ණ සංකෝචනය කියලා එකක් අපිට යොදා ගන්න තියෙනවා. ඒ මොකද්ද? දැන් මෙතන බැලුවොත් වර්ණ සංකෝචනය කියන එක සාමාන්‍යයෙන් අපිට මේ ගොඩක් වෙලාවට හොඳ පින්තූරයක් ගත්තාම හරි අපි කම්පියුටර් එකේ යූස් කරන ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ චිත්‍රයක් ගත්තම අපි දැන් උඩදී කතා කරපු සාධක එක කල්පනා කරද්දී මම කිව්වා රෙසොලූෂන් එක එහෙම නැත්නම් අර පික්සල් සංඛ්‍යාව ඉතාම වැඩි වෙන තරමට ෆොටෝ එකේ ක්වොලිටි ගොඩක් වැඩි කියලා. ෆොටෝ එකේ ක්වොලිටි ගොඩක් වැඩි වුණාම දරුවනේ එන ප්‍රශ්නේ තමයි ෆොටෝ එක ඕගොල්ලන්ට මතක ඇති අර මේ bits per inch කියන එකක් අපි යූස් කරා. එතකොට දැන් මේ මොකක්ද එතන වෙන්නේ? හුඟක් වෙලාවට අපේ කම්පියුටර් සිස්ටම් එකේ එහෙම නැත්නම් අපේ hard disk එකේ අපි මේ ෆොටෝ එක සේව් කරද්දී ගන්න ඉඩ ප්‍රමාණය ඉතාම වැඩි. ගන්න ඉඩ ප්‍රමාණය ඉතාම වැඩි. ඒ කියන්නේ මෙමරි එක ගොඩක් යූස් වෙනවා අපේ hard disk එකේ ස්පේස් එක. දැන් හිතන්නකෝ ගොඩක් හොඳ ක්වොලිටිස් තියෙන ෆොටෝස්. හරි දැන් ඔය ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර්ස්ලා ගන්න පින්තූර එහෙම අපි පෙන් ඩ්‍රයිව් එකකට සේව් කරගන්න ගියා නම් එහෙම අපිට පෙන් ඩ්‍රයිව් සෑහෙන ප්‍රමාණයක් විතර ඕන මේ වැඩේ කරන්න. ඒ කියන්නේ මම කියන්නේ 1GB පෙන් යූස් කරන්න නම් බෑ කවදාවත්. නේද? එතකොට දැන් අපිට අවශ්‍ය වෙනවා අන්න එතනදී යම්කිසි තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරලා මේ ෆොටෝස් වල ක්වොලිටි එක අඩු වෙන්නත් බෑ හැබැයි සයිස් එක අඩු කරගන්න ඕනේ. ෆොටෝ එකේ ක්වොලිටි එක බහින්නත් බෑ හැබැයි සයිස් එකත් වැඩි කරගන්න ඕනේ. මේ සයිස් එක තියාගන්න ඕනේ. මේ අපිට යූස් කරන්න පුළුවන් ප්‍රමාණයකට. සයිස් එක අඩු වෙන්න ඕනේ හැබැයි ෆොටෝ එකේ ක්වොලිටි බහින්න බෑ. ඉතින් ඔන්න ඔහොම කරන්න ගියාම අපිට විවිධාකාර ආකාරයේ තාක්ෂණික වශයෙන් දියුණු කරගත්ත ඇල්ගොරිතම් භාවිතා කරලා අපිට පුළුවන්කම තියෙනවා මේවා සේව් කරගන්න විවිධ ආකාර වලින් විවිධ ෆොටෝ ෆෝමැට් වලින් සේව් කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම කරන්න ගියාම මේක දෙවිධයකට සිද්ධ වෙනවා. ඒක තමයි මේ ටේබල් එකෙන් ඔයාලට දකින්න ලැබෙන්නේ. එකක් තමයි lossy compression එක. අනිත් එක තමයි lossless compression එක. එහෙම නැත්නම් හානි වෙන සංකෝචනයයි හානි නොවන සංකෝචනයයි. පැහැදිලිද? හානි වෙන සංකෝචනයයි හානි නොවන සංකෝචනයයි. හරිද? ඒකේ තේරුම මොකද්ද? හානි වෙන පැත්ත ගැන අපි බලමු ඉස්සෙල්ලා.
මේ තියෙන්නේ ඔරිජිනල් ෆොටෝ එක. මුල් ග්‍රාෆික් එක කියලා කියන්නේ දරුවනේ ඔරිජිනල් ෆොටෝ එකක් තියෙනවා කියලා මම හිතා ගන්නකො. මෙන්න මේ වගේ මේ අපි මේ දවාලගේ කම්පියුටර් එකේ තියෙන ආකාරය ඔරිජිනල් ෆොටෝ එකක්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒකේ උත්සාහ කරනවා ධාරිතාව. එහෙම නැත්නම් ෆයිල් කැපැසිටි එක මොකද්ද? පුළුවන් තරම් අඩු කරන්න බලනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ෆොටෝ එක සයිස් එක අඩු කරගත්තා වුණාට ඒ ෆයිල් එක නැවත ඕපන් කරලා බලනකොට අර තරම් ලොකු ක්වොලිටි එකකින් දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම එතන අපේ ෆයිල් එකේ යම්කිසි ආකාරයක කම්ප්‍රෙස් වෙලා තියෙනවා. හැබැයි ක්වොලිටි එක රිඩියුස් වෙලා තියෙන සෑහෙන්න. ඒ නිසා අර ඔරිජිනල් එකක් විදිහට දකින්න ලැබෙන්නේ ක්වොලිටිය බහැලා. ඒක තමයි හානි වෙන සංකෝචනය නැත්නම් lossy compression කියලා අපි හඳුන්වන්නේ. හරිද? lossy compression. එතකොට ඒකට හොඳම උදාහරණ තමයි ඔයාලා අහලා තියෙන මෙන්න මේ වචන ටික JPEG TIFF BMP. JPEG ෆයිල් ෆෝමැට් වලට අපි සේව් කරනවා නම් ඒ මොනවාද? ඒවා තමයි මේවට උදාහරණ ඇටියට හඳුන්වන්නේ. එතකොට දැන් හානි නොවන පැත්තට ගියොත් ඒකේ තනිකරම විරුද්ධ පැත්ත. ඒ කියන්නේ ඔරිජිනල් ෆොටෝ එක තියෙනවා. අපි ෆයිල් සයිස් එකත් අඩු කරලා ඒක සේව් කරගන්නවා. හැබැයි නැවත ඕපන් කරලා බලනකොට සයිස් එකත් අඩුයි. හැබැයි ක්වොලිටි එක හොඳට තියෙනවා. කිසි බාධාවක් නැහැ. හරිද? ඉතින් අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ ලොස්ලස් කියන එක. එහෙම නැත්නම් හානි නොවන සංකෝචනයට තමයි අපිට ඕනේ. ෆයිල් එකේ සයිස් එක අඩු වෙන්නත් ඕනේ. හැබැයි ක්වොලිටි එක බහින්නත් බෑ. ඉතින් ඒකට අපි නිතරම පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ විදිහට සේව් කරගන්නවා නම්. ගොඩක් වෙලාවට මේ PNG ෆයිල් ෆෝමැට් එකක් ආකාරයෙන් මේක සේව් කරගන්නවා නම් ඊටාම හොඳයි. මේ තියෙන තව උදාහරණ තුනක්. දැන් මෙන්න මේ සාධක ටික හොඳ ගොඩක් වැදගත්. දැන් ඔයාලගෙන් අහුවොත් බැරි වෙලාවත් මොකක් හරි අපිටම ප්‍රශ්නයක් අහුවොත් හානි වෙන සහ හානි නොවන සංකෝචන ක්‍රමවේද වලට උදාහරණ මොනවාද? හා ගොනු ආකෘති මොනවාද කියලා ප්‍රශ්නයක් අහුවොත් ඔයාලට පුළුවන්කම තියෙන්න ඕනේ මොනවද ඒවා කියලා තේරුම් ගන්න. හරි? එහෙම පුළුවන්කමක් තියෙන්න ඕනේ. එතකොට හානි වෙන එහෙම නැත්නම් මේ හානි වෙන සංකෝචනයට උදාහරණ. එහෙම නැත්නම් lossy file formats වලට උදාහරණ තමයි JPEG, TIFF, BMP. හානි නොවන ඒවට උදාහරණ තමයි GIF හැටියට අපි එකක් හඳුන්වනවා GIF, PNG, RAW. හරිද? දැන් ඊළඟට තවත් අතිශය වැදගත්ම දෙයක් අපිට දකින්න තියෙනවා. මේ graphics අපි තවත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. මෙන්න මේකත් ගොඩාක් වැදගත්. හරි? vector graphics සහ raster graphics කියලා අපි හඳුන්වනවා. vector and raster කියලා. හරිද? raster graphics කියන එක ගත්තම මොකක්ද එතන වෙන්නේ? හරිද? මේ සාමාන්‍යයෙන් අපි මේ මෙතනදී භාවිතා කරන මේ ඔයාලා අහලා තියෙන softwares උත් මේ දෙකට වැටෙනවා. හරිද? ඔයාලා ගාව අච්චුපොත තියෙන මම හිතන්නේ යටම ටික බැලුවොත් ඔයාලට ඒක ප්‍රශ්නෙට උත්තර බලන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමු කොහොමද මේ දෙක හැදෙන්නේ කියන එක. දැන් සාමාන්‍යයෙන් vector graphics වලයි raster graphics අතරයි තියෙන වෙනස්කම ප්‍රධාන වශයෙන්ම බලන්න පුළුවන් පළවෙනි සාධකයෙන් graphic නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා. පැහැදිලිද? graphic නිර්මාණය වුණේ කොහොමද කියන එකක් අපිට බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් raster කියන වචනේ ගත්තාම raster graphic කියලාම ගොඩක් වෙලාවට මේ පින්තූර නිර්මාණය වන්නේ ගොඩක් වෙලාවට pixels භාවිතා කරලා. pixels use කරලා තමයි මේ පින්තූර එකිනෙක නිර්මාණය වෙන්නේ. හරි? මම දැන් ওই දෙකම ඔයාලට පෙන්වන්න පුංචි උදාහරණ දෙකක් මම පෙන්වන්නම් දෙපැත්තෙන්. හරි? එතකොට දැන් raster graphic වල ගොඩක් pixels වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හරි? එතකොට මේ ඒකේ විශේෂ ෆයිල් නෝට්ස් එහෙම සේව් වෙන්නේ නැහැ ඒ ක්‍රමයේදී. හැමතිස්සෙම මේක zoom වෙනකොට quality එක බහින්න ඉඩකඩ වැඩි. හරිද? දැන් මම අර
ඉස්සෙල්ලා අර ඔයාලට පෙන්නපු මේ අර සීගිරි අප්සරාවන්ගේ චිත්‍රය දිහා බැලුවොත් ඒක අයිති වෙන්නේ රාස්ටර් ග්‍රැෆික් ගණයට. හරිද? මේ තියෙන්නේ ඒ වගේ එකක්. මේ තියෙන්නේ රාස්ටර් ග්‍රැෆික් වර්ගයට උදාහරණයක්. දැන් ඔයාලගේ ෆෝන් එකෙන් ගන්න පින්තූර පව අයිති වෙන්නේ රාස්ටර් ග්‍රැෆික් වලට. මොකද ඒවා සේව් වෙන්නේ පික්සල්ස් වලින්. හරි? දැන් අර පරණ කතාව මම ආයේ වෙනත් විදිහකට කිව්වොත් ඔන්න දැන් මම ක්‍රමානුකූලව මේක zoom කරද්දි හරි මම උඩරිමටම zoom කරලා තියෙන්නේ ඔයාලා පේනවා ඇති එන්න ටිකක් බ්ලර් වෙලා තියෙනවා හරි ඔයාලා කනෙක්ෂන් එක හරහා බලාදී නම් පුංචි බ්ලර් එකක් ඔයාලට දකින්න ලැබෙයි කොහොමත් නමුත් මම කියන්නේ දැන් ඔයාලා ගෙදර තියෙන ෆොටෝ එකක් යූස් කරලා බලන්න හරිද ඔයාලා පේනවා ඇති දැන් ගෙදර තියෙන ඔයාලා ලැප්ටොප් එකේ තියෙන ඕනම මේ ෆොටෝ එකක් ඔයාලා ඕපන් කරලා zoom out කරලා බලන්න කොච්චර දුරට එහෙම වෙනවද කියලා. එතකොට දැන් එන්න zoom කරද්දි එහෙම අපිට මේකේ quality එක බහිනවා. හරි? අපි දැන් මේ වගේ පින්තූරයක් එහෙම මුද්‍රණය කරන්න ගියාම ප්‍රශ්නයක් වෙනවා අපිට. හරි? ඒකට හේතුව ඇයි? මේ මොකද පික්සල්ස් ප්‍රමාණය ඉතා අධික වශයෙන් තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. දැන් මම ඔයාලට පෙන්නනවා ඊළඟට අපි චුට්ටක් මේක කතා කරලා යන්කෝ. දැන් මේ රාස්ටර් ග්‍රැෆික් වල මතක ධාරිතාව බොහොම අඩුවෙන් යොදා ගන්නවා කියලා තියෙනවා. හරි? හැබැයි උසස් නිර්මාණ වල සුදුසු නොවේ කියලා තියෙනවා. හරි? එතකොට මේ වගේ එකක් නිර්මාණය කරන්න එච්චර වේගයක් ගන්නෙත් නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේකට යොදා ගන්න හොඳම උදාහරණය මොකද්ද? software පැත්තෙන් බලද්දී. softwares අතින් use කරනකොට ඔයාලා හොඳටම අහලා පුරුදු එකක් තමයි Adobe Photoshop කියලා කියන්නේ. raster graphic නිර්මාණ අපි සංස්කරණය සඳහා යොදා ගන්න එක මෘදුකාංගයක් තමයි Adobe Photoshop කියලා හඳුන්වන්නේ. හරි? අපි ඒක පින්තූරයක් අරගෙන අඳිනවා මිසක් රේඛා භාවිතා කරලා චිත්‍ර නිර්මාණය කරන්නේ නැහැ. හරිද? ඒක තමයි ප්‍රධාන දේ. සහ අපිට සිලබස් එකේ තියෙන තවත් එක software එකක් එහා සමානවම GIMP කියලා. ඒක නොමිලේ ලබා ගන්න පුළුවන් මෘදුකාංගයක්. GIMP කියන software එක use කරලත් අපිට photos edit කරන්න පුළුවන්. අපිට ඊළඟට කරන්න තියෙන practical එක ඒකයි. ඒකත් අයත් වෙන්නේ raster graphic වලට. දැන් අපි යමු එහෙනම් vector graphic වලට කොහොමද කියන එක. දැන් vector graphic කියන එක ගත්තම vector graphic නිර්මාණ වෙන්නේ කොහොමද? vector කියන වචනේ සිංහල තේරුම දෛශිකය කියන එක. ඔයාලට මතක ඇති යම්කිසි විශාලත්වයක් සහ දිශාවක් තියෙන ඕනම එකක් අපි හඳුන්වනවා දෛශිකයක් හැටියට. එතකොට අපි රේඛාවල් අඳින්නේ මේ මෘදුකාංග වල ඒ ආකාරයෙන්ම තමයි. හැමතිස්සෙම අර XY කණ්ඩාංග භාවිතා කරලා තමයි අපි මේකේ රේඛා හෝ වක්‍ර හරි මොනවා හරි නිර්මාණය කරන්නේ. පැහැදිලිද? රේඛා හෝ වක්‍ර මොනවා හරි නිර්මාණය කරනවා නම් X සහ Y කණ්ඩාංග තලයක් භාවිතා කරලා තමයි අපි මේක අඳින්න යොදාගන්නේ. හරිද? එතකොට මේ කොච්චර රේඛා වක්‍ර අරෝමය යොදා ගත්තාද කියන එක ඒවා ගැන යම්කිසි සටහනක් ඒකේ එනවා. මේක වැදගත්ම දේ මොකද්ද? දැන් අර මම ඔයාලට ඉස්සෙල්ලා කරලා පෙන්නවා ප්‍රැක්ටිකලි raster graphic photo එකක් අපි zoom out කරනකොට quality එක බහිනවා. හැබැයි මේක එහෙම වෙන්නේ නැහැ. මම ඔන්න උදාහරණ පෙන්නන්නම්. මේ ඔයාලට දකින්න ලැබෙන්නේ vector ආකාරයෙන් නිර්මාණය කරපු යම්කිසි නිර්මාණයක්. එතකොට දැන් මේකේ ඔයාලට පේනවා ඇති මේක මේ කර්ව් එකක් මෙතන තියෙනවා. මම මේ කර්ව් එක හුඟක් zoom කරනවා දැන්. හොඳට බලන්න මම ගොඩාක් zoom කරලා තියෙන්නේ. හරිද?
ගොඩක් zoom කළත් quality එක බහින්නේ නෑ නේද? ඔයාලට පේනවද? හරි. බලන්න මේ curve එක දිහා. මම මේ උඩරිම zoom කරලත් මෙහෙම මේ quality එක බහින්නෙම නෑ. ඒ තරම් ඉතාමත් ලස්සනට ඒ හැමදේම තියෙනවා. හරි. එතකොට මේක ඒකට එක උදාහරණයක් මේ තියෙන්නේ. හරි. එතකොට මම ඔන්න ඔයාලට මම තවත් එකක් පෙන්නන්නම්. ටිකක් බොහොම සංකීර්ණ නිර්මාණ අපි නිර්මාණය කරන්න භාවිතා කරනවා නම් ඇත්තටම මේ රාස්ටර් ග්‍රැෆික් ආකාරය නිර්මාණය කරගන්න එක තමයි වඩා හොඳ. හරිද? විශේෂයෙන්ම අපිට දැන් මේ ස්ටිකර්ස් වගේ දේවල් එහෙම මුද්‍රණය කරගන්න ඕනේ නම් අන්න ඒ වගේ වෙලාවට ඇත්ත වශයෙන්ම ගොඩක් එහෙම දේවල් අපිට ඕන වෙනවා. හරි. ඔන්න මම දැන් තව එකක් ඔයාලට පෙන්නනවා. මේ තියෙන්නේ ඒ වගේම එකක්. රාස්ටර් ග්‍රැෆික් නෙමෙයි මේක වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණයක්. වෙක්ටර්. එහෙම නැත්නම් දෛශික ආකාරයෙන් යොදාගෙන මේ නිර්මාණය කරලා තියෙන්නේ. මම දැන් මේක zoom කරනවා ටික ටික. දැන් ඔයගලන්ට පේනවද මම මේ හුඟක් zoom කරලා තියෙන්නේ. හරි. එතකොට මේක zoom කරද්දී ඔයාලට පේනවද? සෑහෙන zoom කරලත් මේකේ quality එක reduce වෙලා නැහැ. හරි මේ curves හරි ලස්සනට පේනවා. ඔන්න ඕක තමයි මේ vector graphics වල තියෙන විශේෂත්වය. හරි. ඉතින් මේ විශාලත්වය වැඩි කරන්න මෙහෙම වෙන නිසා ඇත්තටම මොකද වෙන්නේ size එක නම් ඉතින් ගොඩාක් වැඩි මේවට යොදා ගන්න memory space එක ඉතාම වැඩි. ඒක නිසා ගොඩාක් high quality එකක් අපිට ඕන වෙනවා හැමතිස්සෙම. ඔයාලගේ text book එකේ අපි බැලුවොත් මෙන්න මේ රූපය මම හිතන්නේ ඔයාලට දෙකම හොඳට වෙනස වටහා ගන්න පුළුවන්. වම් පැත්තේ තියෙන වෙක්ටර් මීඩියා එකක් යූස් කරලා අපි කොහොමද මේක යොදාගත්තේ කියන එක. හරිද? වෙක්ටර්ස් යූස් කරලා කොහොමද මේවා යොදාගන්නේ කියන එක තමයි මෙතන මේ අපිට දකින්න තියෙන්නේ. හරි. එතකොට රාස්ටර් වලින් අපි නිර්මාණය කළොත් මේක දකින්න ලැබෙන්නේ මේ විදිහට. හරි. මම චුට්ටක් දැන් මේ දක්වා කරපු දේවල් ටික මම GIMP වලට යන්න ඉස්සෙල්ලා අද දවසේදී මම පොඩ්ඩක් ඉංග්‍රීසි වලින් මේක සමරයිස් කරන්නම් කොහොමද මේක තියෙන්නේ කියන එක. Right, so so when we are using graphics by using these computer systems, right, basically there are 4 factors we have to consider about them, right? They are pixels, resolution, size and color. Okay, so let us see what is the meaning of pixel, right? I mean it is the smallest element of the creation when it is the smallest element of the picture when we are getting zoom these pictures, right? So pixel is the smallest element, right? So if the number of pixels are increasing of a picture,
the clarity or the quality of the photo will be increased, right? So each photo, when we are considering in each photo made by pixels, right, you can see a row, it is made by both rows and columns, right? From horizontally you can see the pixel rows, right? Columns you can see from top to bottom, I mean vertically, right? So when we are zooming to a high range, right, you can see the pixels can be appeared, right? If the number of pixels are high, right, if the number of pixels are high containing in photo, right, it won't be uh, appeared within a smaller zoom range. Now you can see this photo is magnified up to 3200%, right? So at that moment you can see those pixels, right? So they are the uh, that means the number of pixels are high. I mean there are the range of the usage of pixels is really high in this photo, right? So within one pixel there can be number of colors that you can save. So it will depend according to the number of bits that you are using to save the colors for each pixel, right? So this is the formula that we are going to use, right? Color per pixel is used is equal to 2 to the power bits per pixel, right? So if we are using 1 bit to save a color within a pixel, the color range will be like this. That means there will be 2 colors can be saved within 1 pixel, right? So when we are using higher number of bits to use to save so many colors within 1 pixel, you can have a large number of range of color. Then the resolution, image resolution will be the multiplication of the number of horizontal pixels and the vertical pixels of an image, right? So easily you can see how many pixels that are there. I mean you can see easily the resolution of your any kind of picture that you have saved, right? Just go to the photo that you want to see the to check the resolutions and click on properties, right? This kind of small dialog box will be appear. So you can see when you go to the details, you can easily see how many pixels are there. I mean the resolution, you can see how many pixels are there used by this picture, right? So in this picture you can see 800 by 300. That means for for horizontal lines, I mean for pixel rows, they have used this picture has used 800 pixels, and for vertical columns they have used 300 pixels, right? And DPI means dots per inch. That means if we can divide this picture within to 1 uh, square inch of grid, the number of pixels that can be included within that one square, that means 1 square inch of a cage, it will be the number of pixels will be mean as dots per inch, right? Once again you can see the number of dots per inch used to
horizontal or vertical are considered as this, right? So number of dots per inch, when the number of dots per inch amount is increasing, the clarity of the photo will be increased, right? And the color range, right? You can see millions of colors, but our textbook says there are about 60 millions of recognizable colors to the naked eye, right? If we select color blue in here, there will be a huge range within that particular area as well, just like Marian blue, sky blue, royal blue, or any kind of blue, right? If you click on this range, there can be number of shades of green, right? Just like forest green or dead green or something, grass green or something. Okay, so how can we categorize these two colors, or how can we create these two colors? Basically, there are two color models like RGB and CMYK. RGB models are used for the screens, basically, just like your television screen or mobile, or tab, or laptop, right? You can see all the images. Even now, you can see the share screen of mine, right? It is also appeared in the RGB model. හරි දැන් ඔයාලා මම මේ දකින ස්ක්‍රීන් එක පවා ඔයාලට පේන්නේ RGB කියන වර්ණ සංයෝජනය භාවිතා වෙලා, right? So basically RGB means red, green and blue. These three are the primary colors that are used within this model. And CMYK is basically used for the printing purposes, right? So your textbook are printed in CMYK mode, right? So for that abbreviation, the first three letters means cyan, magenta and yellow, and K is referred for the black, right? Because they have taken the last letter. They have taken the last letter of the word black, right? So when you are considering about the printer, right, you can see there are two kinds of cartridges that you can see. One is for black and white purpose and other one is for color printing, right? So the color cartridge is basically consisted with cyan, magenta and yellow, right? Now you can see the blend of these two color formats, right? And we can create secondary colors and tertiary colors as well by blending or mixing any two of primary color, right? So if you are mixing two colors, two primary colors, you can create a secondary color as well, right? As an example, mixing blue and red, you can create purple, right? Mixing red and green, you can create yellow. I mean in the RGB format, right? Not the real world painting model, right? The RGB color circle is totally different than the color scheme that you are learning in painting, right? If you want to create yellow, you have to use red, both red and green. Okay. So when you are using tertiary colors, how can you create tertiary colors, right? This is the way that we can use tertiary colors, create tertiary colors, right? Now you can see basically we can use zero. We can use the values between 0 and 255, right? So if all three RGB is 0, the color will be black, right? If all red, green and blue are 0, the color will be black. If three of them are equal to 255, the color will be white, right? So within these two ranges, you can create number of colors like this, right? Now considering this green, see
considering this green, right? It is created by using 30 number of red, 184 number of green, and 22 number of blue, right? You can see the amount of green is higher than comparing with the other two colors, right? So and also the other important thing is the HTML notation, right? They are using the hexadecimal notation for this to create this color scheme, the treasury color scheme, right? That means now, as you can remember in grade 10 we learned about hexadecimal base, right? They are using 0 to F 16 different signs, and here you can use a huge amount of range to notate to note these colors, right? For notation it is really easy that you can use. And the other thing is the compression, right? The compression of the color formats of the graphic. Okay, now so when we are considering about that graphic size and compression, so why we need to compress a photo, right? So now let's say that you have using a good professional camera to take photographs, right? The photo quality is really high, right? But when you are going to save them into a pen drive or a DVD, right? You may need a lot of number of DVDs or pens, because the reason is the quality is high. That means the size of the size of a photo, the size of each and every photo is really high. That means the number of pixels are high. So we need to compress those photos, right, to reduce the size of the disk, right? When we are reducing the size of the disk, there can be a compression, but we may lose the quality of the photo. So there are two types of compression methods. One is lossy compression, the other one is lossless compression, right? Lossy compression means you are reducing the size of the photo, of the original photo, but when you are opening it again, when you are reopening it, the the quality of the photo has been reduced, right? I mean the number of pixels can be very low, right? So you cannot see the original, comparing with the original image, right? You can you may not be able to see a quality photo. When you are considering about the lossless compression, right, the size of the disk, I mean the size of the photo will be reduced, but the quality won't, right? When you are reopening that photo again, comparing with the original graphic, it will be fine, right? So we may use lossless compression method. So there are 5 formats, right? If someone has asked you a question, please let me know what kind of what are the examples for the lossy compression file formats. You can say JPEG, TIFF, and BMP, right? You can try out these things, right? You can save a photo as a JPEG file, I mean a good clarity photo as a JPEG file, and when you are reopening it, you can see a quality has been reduced for somewhat, okay? But if you have saved a photo as a PNG, you can see the clarity has been changed, but the size has been reduced, the clarity has not been changed, okay? So so this is the last factor that I explained today, graphic types, right? Basically there are two graphic types, raster graphic and vector graphic, okay? Raster graphic means those photos have been created by using array of pixels. Now I'll show you the example once again.
right? So now this is an example for a raster image, right? It is made by using an array of pixels, right? The reason, right? So when you are zooming these photos, you can see when the amount of zoom level is getting higher, you can see the quality will be reduced, right? You can see the pixels can be appeared, right? The quality is lost when the size is changing. But the advantage of this kind of graphics is it uses less memory space comparing with vector graphics, right? Raster graphics use less memory space comparing with vector graphics. Okay, but for high quality creations, raster graphics are not suitable. So the examples for raster graphics softwares are, the most popular example is Adobe Photoshop, and also example called GIMP, which you are going to learn in the next day, right? Now, considering about the vector graphics, considering about the vector graphics, right? It is made by a collection of straight or curved lines, right? Usually in science, vector means there should be a mass and a direction. Okay, a mass and a direction. So the collection of straight or curved lines, right, will create a vector graphic. You can see an example like this. See, this logo is created as a vector graphic, right? So you can see that basically these softwares use the drawing area as a, by using the coordinates as x and y, right? So when you are zooming, right? Now earlier earlier you remember that when I zoomed that rastergraphy photo, you could see that the quality of the picture was getting reduced. But when you are zooming this kind of vector image, you can see the quality won't reduce. You can see the sharp point, okay, but it saves a lot of details. But it saves a lot of details, right? It maintains a record of the start and the end, the number of lines, straight and curved lines and colors used. Therefore, it these kind of graphics needs more memory space, right? So the most popular examples for these kind of vector graphics software are Adobe Illustrator, right? Illustrator and CorelDRAW, which are well known. The well known two softwares, right? Now I have used Inkscape, which is a free and open software for CorelDRAW, right? This is also an example for a vector graphics software. Okay, so here you can see right, for English medium students, page number 88, image figure 4.11. You can see there are two stars. Right? I'll share my screen as well. Okay, right. You can see the difference between graphics, I mean the raster graphic, right? In right hand side you can see the raster graphic and a vector graphic. Okay, so that's the end of the today's lesson. So very next day I'll teach you how to use GIMP, the first practical that we are going to do within this chapter. අපි ඊළඟ දවසේදී මම කියලා දෙන්නම් බහුමාධ්‍ය භාවිතය කියන පාඩම යටතේ අපිට කරන්න තියෙන ඊළඟ ප්‍රැක්ටිකල් එක. ඒ ඇවිල්ලා
මොකද්ද GIMP කියන මෘදුකාංගය යොදාගෙන අපිට තියෙනවා පොඩි එඩිටින් පාර්ට් එකක් කරන්න.